අයිබෝන් සියලු දෙනාටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ අපි පහුගිය පාඩමේ කතා කරපු ඒ ඇමරිකානු විප්ලවය කියන කොටසේ තුන්වෙනි කොටස කරන්න. එහෙනම් වැඩි වේලාවක් ගන්න නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. එහෙනම් අපි අද කතා කරමු ඇමරිකානු විප්ලවයට බලපෑපු හේතු. ඒ කියන්නේ මේ නිදහස් සටනට බලපාපු හේතු මොනවාද කියලා. එහෙනම් අපි පහුගිය පාඩම් වල කතා කරපු ඒවා පහුගිය වීඩියෝ වල ඇති. ඔබ කෙනෙක් ඉන්නවා නම් මගේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒ පහුගිය වීඩියෝ බලන්න. ඇමරිකානු විප්ලවය පිළිබඳව මම සරලව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ නිදහස් සටනට බලපාපු හේතු මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටත් විජිතකරණයත් එක්ක බොහෝ රටවල් අල්ලගත්තා. ඉතින් මේ ඇමරිකාවත් ජනපද පිහිටුවලා ඊට පස්සේ කාලයක් යනකොට ඒකත් තමාගේ රටේ තියෙන නීතිය, තමාගේ රටේ තියෙන ආධිපත්‍ය වෙනත් සම්පූර්ණයෙන්ම ඇමරිකාව තුල පතුරවන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් මිනිස්සු මම කලින් වීඩියෝ එකේ කිව්වා මේ මිනිස්සු ආවේ බ්‍රිතාන්‍යයෙන් තමයි. හැබැයි දැන් සතවර්ෂ එකහමාරකට පස්සේ නව පරම්පරාවක් ඉන්නේ. මේ පරම්පරාව කොහෙත්ම කැමති නෑ වෙනත් රටක පාලන ක්‍රමයකට තමාට යටත් වෙන. මොකද කිව්වොත් තමාගේ රටේ පාලකයෙක් නෑ නිසියයි. වෙනත් රටක පාලකයෙක් තමයි ඉන්නේ. ඉතින් මේ වෙනත් රටක පාලකයෙක් මුණ ගැහෙන්නත් යන කරදරයි. අනිත් එක දියුණු sannivedana ක්‍රම තිබුණෙත් නෑ. දියුණු ගමනාගමන පහසුකම් තිබුණෙත් නැහැ. හරි, අපි වැඩිදුර කතා කරමු. ඉතින් මොනවද එහෙනම් මේ තිබ්බ කරුණු? පළවෙනි කරුණ තමයි ඇමරිකන් ජනපද සම්බන්ධ බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්තිය හා වෙළඳ කටයුතු මව් රටට වාසි ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. අපි එහෙම දෙයක් දන්නවා. එහෙනම් මොකක්ද මේ බ්‍රිතාන්‍ය ලබාගත් ආර්ථික වාසිය? උන් කියනවා බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරන ද්‍රව්‍ය ඇමරිකන් ජනපද තුළ නිපදවීම තහනම් කියලා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ යම් කිසි දෙයක් නිපදවනවා නම් ඒක නිපදවන්න පුළුවන් බ්‍රිතාන්‍යයේ විතරයි. ඇමරිකාවේ ඒකට ඉඩක් නැහැ. මෙතනින් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලෝ කරන්නේ මේගොල්ලන්ගේ වෙළඳපොළ තාමත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න කරන උපක්‍රමය. ඇයි ඇමරිකාව තුලත් ඒ නිෂ්පාදන කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? බ්‍රිතාන්‍යයන්ට තමාගේ බඩු ඇමරිකාවට අපනයනය කරන්න පුළුවන්. අපනයනය කරන්න පුළුවන්. හැබැයි මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙන ඒ භාණ්ඩවල හෝ නිෂ්පාදනයේ තරගකාරීත්වය නැති වෙනවා. මොකද තමාගේ මව් රටේ ඒ කියන්නේ ඇමරිකාව තුලත් ඒ නිෂ්පාදන කරොත් මිනිස්සු පෙළඹෙන්නේ තමාගේ රටේම දේවල් මේ ලබා ගන්න. ඉතින් මේකට මොකද්ද මේ බ්‍රිතාන්‍යෝ කියන්නේ? බ්‍රිතාන්‍යෝ කියනවා එහෙනම් ඇමරිකාව තුල තමාගේ රටේ නිපදවන දේවල් නිෂ්පාදනය කරන්න තහනම් කියලා. ඒ වගේම තමයි ඇමරිකාව මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා ඇමරිකාව කියලා කියන්නේ බොහෝ සම්පත් තිබුණු රටක්. ඉතින් මේ බොහෝ සම්පත් තිබුණු නිසා බ්‍රිතාන්‍යෝ මොකද කරන්නේ? බ්‍රිතාන්‍යෝ මේ සම්පත් සියල්ලම වගේම තමාගේ රටට එහෙනම් බ්‍රිතාන්‍යයට ඇමරිකාවේ ඉඳලා බ්‍රිතාන්‍යයට රැගෙන යනවා. මොනවාද නම් මේ රැගෙන යන භාණ්ඩ? දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ. මේවා තමයි ප්‍රධාන වශයෙන් ඒ රටේ, ඒ කියන්නේ ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයට යවපු වටිනා සම්පත්. මීට අමතරව දේවලුත් අපනයනය කරන්න පුළුවන් වුණා ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයට. දැන් හිතන්නකෝ ඇමරිකාවේ ඉඳලා වෙනත් රටකට දෙයක් අපනයනය කරන්න ඕන කියලා. එහෙනම් ඒ අපනයනය කරන්නේ කොහොමද? බ්‍රිතාන්‍ය හරහා. ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයට යවලා බ්‍රිතාන්‍යයෙන් තමයි වෙනත් රටකට උනත් අපනයනය කරන්නේ. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් බ්‍රිතාන්‍ය වෙළඳ සේවය, ඒ කියන්නේ මේ වෙළඳ කටයුතු සම්පූර්ණයෙන්ම මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ ප්‍රබල තැනකට එනවා වෙළඳ ඒකාධිකාරිය.
ඉතින් මොකද කිව්වොත් ඇමරිකාවේ තියෙන සම්පත් පවා වෙනත් රටකට අපනයනය කරනවා නම් තමාගේම රට හරහා යද්දී එතනිමුත් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් මේ බ්‍රිතාන්‍යයන්ට. අන්න එහෙම තමයි බ්‍රිතාන්‍යෝ ආර්ථික වාසි සලසා ගත්තේ. ඉතින් මේකේ කරුණු නිසා කාටද පාඩුවක් වෙන්නේ? ඇමරිකන් වැසියන්ට මේකෙන් ගොඩක් පාඩු සිදු වෙනවා. හැබැයි පාඩුවක් උනේ නැත්තේ කාටද? බ්‍රිතාන්‍යයන්ට ඔවුන්ගේ වෙළඳ පොළ ස්ථාවර වෙනවා. ස්ථාවර වෙළඳ පොළක් සැකසෙනවා මෙන්න මේ කරුණු නිසා. ඉතින් බොහොමත් කපටි විදිහට තමයි බ්‍රිතාන්‍යයෝ මෙතන කටයුතු කරන්නේ. ඉතින් මේකෙන් තමාට පාඩුවක් වෙනවා කියලා දැනුණු ඇමරිකන් වැසියෝ මොකද්ද කරන්නේ? ඔවුන් පටන් ගන්නවා හොර වෙළඳ ජාවාරම්. මේ හොර වෙළඳ ජාවාරම් 1763 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් මේ 1763 වෙනකම් මේ හොර වෙළඳ ජාවාරම් ඇමරිකන් වැසියෝ මෙයා ගනුදෙනු කරුවෝ එක කරනවා. හැබැයි 1763න් පස්සේ මොකද වෙන්නේ? බ්‍රිතාන්‍යෝ නව නීති රීති සම්පාදනය කරනවා. ඉතින් මේ නව නීති රීති සම්පාදනය කරාට පස්සේ ඇමරිකන් වැසියන්ගෙන් ප්‍රබල හඬක් මතුවෙනවා. මේ නීති රීති සකස් කිරීමත් සමගම. එනම් 1763 වර්ෂයෙන් පසුව බ්‍රිතාන්‍යයන් විසින් නව නීති රීති සම්පාදනය කිරීමත් සමග ජනපද වාසීන් සහ මව් ආණ්ඩුව අතර මොකක්ද ඇති වෙන්නේ? ගැටුමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ කිව්ව කරුණු තමයි නිදහස් සටනට ආර්ථික පැත්තෙන් බලපාපු කරුණු. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාලට හොඳට මතක ඇති. ප්‍රංශෝ තමක ඇති කරගත්ත සත් අවුරුදු යුද්ධය. ඉතින් අවුරුදු 7ක් එක රටක් යුද්ධ කරනවා කියන්නේ ඒ රටේ තියෙන ආර්ථිකය ගොඩක් කඩාගෙන වැටෙනවා කියන එක. මොකද යුද්ධෝපකරණ වලට සෙබළුන්ගේ පඩිනඩි ගෙවන්නේ. තවත් විනාශකාරී දේවල් නිසා සිදුවන ආලාභහානි. ඉතින් මේ වගේ දේවල් නිසා සම්පූර්ණයෙන්ම ලොකු ආර්ථික පසුබෑමකට ලක් වෙන්න වෙනවා මුල් කාලේ මේ සත් අවුරුදු යුද්ධය සමගම. ඉතින් මේ සත් අවුරුදු යුද්ධය නිසා විශාල වියදමක් දරන්න වෙනවා බ්‍රිතාන්‍යයට. සත් අවුරුදු යුද්ධයත් එක්ක මේ ඇති වුණු ණය ප්‍රශ්නය ගෙවා ගන්න නම් ඇමරිකාවෙන් ණය වගේම පොලියත් ලබා ගන්න ඕනි කියලා බ්‍රිතාන්‍ය ආකල්ප වුණා. එහෙනම් බ්‍රිතාන්‍ය අගමැති වෙලා හිටපු මෙන්න මේ ජෝර්ජ් ග්‍රැන්විල් කියන මහත්මයා ඇමරිකාවෙන් ණය හා පොලිය පියවා ගන්න කටයුතු වලට තීරු බදු අය කරන්න, ඒ වගේම තීරු බදු ක්‍රමානුකූලව ලබා ගන්නට උපදෙස් දුන්නා. ඉතින් තව ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ මේ හොර වෙළඳාමනේ. ඉතින් මේ හොර වෙළඳාම නවත්තන්නත් මුර සේවය, ඒ කියන්නේ මේ නාවක මුර සේවා තවත් වැඩි දියුණු කරනවා. ඉතින් මෙන්න මේ කියපු කරුණු නිසා බ්‍රිතාන්‍යයට එරෙහිව ඇමරිකන් ජනපද වාසීන්ගෙන් මොකද්ද මතුවෙන්නේ? විශාල හඬක්. මෙන්න මේ කරුණු ටික මම දානවා මෙන්න මේ විදිහට. ඉතින් මේ ඒ වගේම තමයි මම කිව්වා කලින් කවුද? බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් පනවනවා මොනවාද? තීරු බදු. මොනවාද එහෙනම් මේ බදු? මොනවාද මේ බදු පනන? ක්‍රිස්තු වර්ෂ 1764ත් 1765ත් අතර කාලවකවානුවලදී පැන වූ එබඳු බදු කිහිපයක් තමයි මෙන්න මේ වැටෙන්නේ. පළවෙනි එක මොකද්ද? සීනි පනත. දෙවෙනි එක මුදල් නෝට්ටු පනත. තුන්වෙනි එක මුද්දර පනත. ඉතින් මොනවාද මේ පනත්? ඇයි මේ බදු ප්‍රතිපත්ති? මොකටද? මේ මොනාටද මේ? බ්‍රිතාන්‍යයට ආර්ථික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒ සමගම සත් අවුරුදු යුද්ධයෙන් ගොඩනැගුණු ණය කෙසේ හෝ පියව ගන්න. ඉතින් මේ සීනි පනත, ඔන්න සීනි පනත. සීනි පනත කියලා කියන්නේ මොකද්ද? මේ සීනි වලින් අය කරපු බද්දා. මුදල් නෝට්ටු පනත. මුදල් නෝට්ටු පනත කිව්වේ මේ රත්තරන් වලින් අය ගෙවන්න ඕනි කියලා බ්‍රිතාන්‍ය රජේ ඇමරිකාවට ඔන්න දෙනවා බද්දක්. ඊට පස්සේ මුද්දර පනත. මෙන්න මේක කියනවා මුද්දර වලින් බදු ගන්න. අපි අද කාලේ මුද්දර ගාස්තුවයි කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ කාලේ මුද්දර වලින් තමයි බදු ගන්න තිබ්බේ. වැඩිම ඒ කියන්නේ ප්‍රබල විරෝධයක් ගොඩනගින්නේ මෙන්න මේ කියපු මුද්දර බද්ද නිසා. මිනිස්සු මෙන්න මේකට තමයි වැඩිම හඬක්. ඒ කියන්නේ මේ ප්‍රධාන බදු ප්‍රතිපත්ති තුනක් තමයි මම මේ කිව්වේ. මොනවද? සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත. මොකද වැඩි නිරෝධයක් ගොඩ නැගින්නේ මොන බද්ද වටේද?
මෙන්න මේ කිව්ව මුද්දර බද්ද යටතේ. ඉතින් ඇත්තටම කිව්වොත් මිනිස්සු මේ හොර වෙලදාම වැඩිපුරම කරේ මේ සීනි පනත නිසා. ඉතින් මේ සීනි පනත නිසා මිනිස්සු හොර වෙලදාම කරා සීනි සමග. ඉතින් මෙන්න මේ හොර ජාවාරම් නවත්තන්න බ්‍රිතාන්‍යෝ හමුදා මුර සේවා යොදනවා මේ මුහුදු මේ ආශ්‍රිත නාවක හමුදා පෙරට යොදනවා. ඉතින් මේත් එක මොකද්ද වෙන්නේ? මිනිස්සු හා මෙන්න මේ හමුදා අතර ගැටුම් ඇති වෙනවා. ඉතින් මේ ගැටුම් නිසා ගොඩක් වෙලාවට පීඩා විඳින මේ ඇමරිකන් වැසියන්. ඒ වගේම තමයි මම දෙවෙනියට බද්දක් නිව්වා මුදල් නෝට්ටු බද්ද කියලා. ඉතින් මේ බද්ද ගෙවන්න මිනිස්සුන්ට මොකද්ද මේ මොකෙන්ද මේවා ගෙවන්න ඕනේ? මේවා ගෙවන්න කිව්වේ රත්තරන් හා රිදී වලින්. ඉතින් මේ කාලේ මුදල් නෝට්ටු ඇමරිකාවේ මුදල් නෝට්ටු භාවිතය බ්‍රිතාන්‍ය රජය විසින් තහනම් කරනවා. මේ තහනම් කරාට පස්සේ මොකද්ද වෙන්නේ මිනිස්සුන්ට මේ බද්ද ඒත් කොහොම හරි ගෙවන්න ඕනේ. ගෙවන්න තියෙන්නේ රත්තරන් හා රිදී වලින්. ඉතින් මේක බ්‍රිතාන්‍යෝ තාමත් කපටි අයුරින් තමාගේ ආර්ථිකය ගොඩනගා ගන්න, ඒ වගේම ආර්ථික වැඩි වාසි ලබා ගන්න කරපු එක උපක්‍රම. 1765 වර්ෂයේදී බ්‍රිතාන්‍ය විසින් මුද්දර පනතක් නිකුත් කරනවා. මේ මුද්දර පනත නිසා මොකද්ද වෙන්නේ? මේ පනතට අනුව සියලුම නීතිමය ලියවිලි වගේම බලපත්‍ර ඇමරිකන් මේ මුද්‍රිත ලේඛන වලින් බද්දක් අය කරා. ඉතින් මේ වගේ දෙයක් කරාට පස්සේ මිනිස්සු ගොඩක් වෙලාවට කලකිරෙනවා. ඇයි? දැන් ඕගොල්ලෝ නිකමට හිතන්නේ දැන් අද කාලේ වෙද්දි ගොඩක් වෙලාවට අපි ඔය කාර්යාලවල වැඩ කරන්නේ වගේම අපි හිතමු නීතිඥයන් මේ මුද්‍රණ මේ ආයතනත් ගමු. නීතිඥයන් එතනින් ගියාට පස්සේ තවත් අංශවල ප්‍රධානීන් වගේම කීවිලිහා වැඩ කරන ඒ මහත්වරුන්. ඉතින් ඒගොල්ලෝ අද වෙද්දී දියුණු තාක්ෂණය පාවිච්චි කරනවා මෙන්න ඒගොල්ලන්ගේ වැඩ රාජකාරී කරගන්න. හැබැයි අතීතයේ හැම දෙයක් තිබ්බේ නැහැ දියුණු තාක්ෂණ. මේගොල්ලෝ ඔක්කොම වැඩ කරේ මේ ලියකියවිලිත් එක්ක. එහෙනම් මුද්‍රණය කරගත්ත යම්කිසි පත්‍රිකාවක තමයි මේගොල්ලෝ ඒවා ලියුවේ. වරහම් දෙයක් මුද්‍රණය කරගත්තේ. ඒ වගේම ඒවා හරහා තමයි පණිවිඩය යුවේ. ඉතින් මේකට බද්දක් ගහපු ගමන් මොකද්ද වෙන්නේ? මේකෙන් තවත් අසරණ වෙනවා මේ ඇමරිකන් වැසියෝ. ඉතින් මේකෙන් මේ මගින් කවුද ඒ කියන්නේ මේකෙන් කවුද වැඩිපුර හඬක් නැගුවේ? මෙන්න මෙයාලා. සමාජයේ හිටපු ඒ කියන්නේ ඇමරිකන් සමාජපු වෙළඳුන් නීතිඥයන් මුද්‍රණ කරුවන් වැනි ඉහළ තත්ත්වයන් ඉසුළු පුද්ගලයෝ මේකට විරුද්ධව හඬ නැගුවා. මොකද කිව්වොත් එයාලටත් මේකෙන් ලොකු බලපෑමක් මතුවෙනවා. ඉතින් මේ පනතට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවෙන ඇමරිකන් ජනතාව මුද්දර වර්ජනය කරන්නත් ඔන්න පෙළඹෙනවා. ඉතින් මෙන්න මේ වර්ජනත් එක්ක ඇමරිකන් සමාජයේ හිටපු ඒ විවිධ සමාජයන් එකතු වෙනවා. ඉතින් මේ එකතු වීමත් සමගම මේ මිනිසු තුළ සමගිය වගේම නිදහස පිළිබඳව ඇතිවන උනන්දුව මේ වගේ දේවල් මනසට කාවදිනවා. ඉතින් බ්‍රිතාන්‍ය විසින් ඇමරිකාවට තවත් පනතක් අරන් එනවා. එන්නේ පනතේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. බ්‍රිතාන්‍ය ඇමරිකාවට ආපු සේනාංකවලට වාසස්ථාන වගේම මූල්‍යමය ගෙවීම් කවුද කරන්න ඕනේ? කවුද වගකීම් බාර ගන්න ඕනේ? ඇමරිකාවේ ජනපදවලට බාර ගන්න කොහොමද? ඉතින් මිනිස්සු මොකද්ද කරන්නේ? මිනිස්සු මේකට විරුද්ධ වෙලා රට පුරාම උද්ඝෝෂණ අරන් යනවා. මෙන්න මේ උද්ඝෝෂණ අරන් යද්දී බ්‍රිතාන්‍ය නිකන් බලන් හිටියේ නෑ. බ්‍රිතාන්‍ය මොකද කරේ? බ්‍රිතාන්‍යෝ සම්පූර්ණයෙන්ම මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. මොකද ඒ ජනපදවල තිබ්බ උපස්ථාදායක සභාවන් පවා විසුරුවා හැරියා. ඉතින් මෙන්න මේවා නිසා බ්‍රිතාන්‍ය රජයේ කෙරෙහි ඇමරිකන් වැසියන් තුල තිබූ අප්‍රසාදය තව තවත් වර්ධනය වෙනවා. එහෙනම් මාගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගම අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, share කරන්න. මගෙන් bell icon එක click කරාම ඔයගොල්ලන්ට අපේ අලුත් updates බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා.